ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම ගෞරවාදරණීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, අදත් මේ රාත්‍රී කාලේ ඔබගේ ජීවිතේ උතුම් ධර්මයේ තුලින් ගොඩනගා ගන්නට, දියුණු කර ගන්නට, සැපවත් කර ගන්නට බලාපොරොත්තු වෙන තමයි මේ උතුම් සදහම් දේශනාව සමග ඔබ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට අද දවසේ දායකත්වයෙන් දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් චමනී සමරසිංහ මහත්මිය විසින්. එතුමියගේ දායකත්වයෙන් ඔබට අද ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ අප කවුරුත් ආදරයෙන් සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් අපට විවර කළ උතුම් ධර්මයක්, අපි නොදන්න උතුම් කාරණයක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් දේශනාවේ නම තමයි චලාභිජාති සූත්‍රය. විශේෂ උපත් 6 ගැන වදාළ දෙසම. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නට පසුබිම් වෙච්ච කාරණයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඒ ගැන කතා කරමු. භාගතුන් වහන්සේ ඒ දවස්වල වැඩ හිටියේ පින්වත්නි රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. ඉතින් ඒ දවස්වල අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට උපස්ථාන කළේ. භාගතුන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා භාගතුන් වහන්සේට සකසා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා අපගේ ආනන්දයන් වහන්සේ භාගතුන් වහන්සේට මෙන්න මෙහෙම කිව්වා. පින්වත්නි, ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට කියනවා, ස්වාමීනි, පූර්ණ කස්සප විසින් විශේෂ උපත් 6ක් පනවලා තියෙනවා. පූර්ණ කස්සප කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ තමනුත් ධර්මය අවබෝධ කළා කියලා, තමනුත් විමුක්තියක් සාක්ෂාත් කළා කියලා පිරිසට අනුශාසනා කරපු, ධර්මයක් කියපු එක්තරා ශාස්ත්‍රූවරයෙක්. ඒ විදිහට හිටිය ශාස්ත්‍රූවරු 6 දෙනෙක්. ඒකට කියනවා ෂට් ශාස්ත්‍රූවරු කියලා. එතකොට නිගණ්ඨනාථ පුත්ත, මක්ඛලී ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන විදිහට හිටියා ෂට් ශාස්ත්‍රූවරු. ඒ අතර කෙනෙක් තමයි පූර්ණ කස්සප. ඉතින් මේ පූර්ණ කස්සප විශේෂ උපත් 6ක් පනවලා තිනවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට කියා හිටියා. මොනවාද ඒ උපත් 6? කළු පැහැ විශේෂ උපතක් තියෙනවා. එතකොට ඒ උපත යම් කෙනෙක් උපදිනවා, ඒක කළු පාටයි කියලා. කළු පැහැ උපතක්. ඊළඟට තියෙනවා නිල් පැහැ විශේෂ උපතක් තියෙනවා. ඊළඟට තියෙනවා රතු පැහැ විශේෂ උපතක්. එසේ කහ පැහැති එකක්, ඊට පස්සේ සුදු පැහැති එකක්, උතුම් සුදු පැහැති එකක් තියෙනවා කියලා මේ පූර්ණ කස්සප කියනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මේ වර්ණ වලින් කියනවා මේ පූර්ණ කස්සප. සාමාන්‍යයෙන් මේ අද කාලේ වුණත් මිනිස්සු කියන අර මනුස්සයන් මහ පෞකාර උපතක් තියෙන මිනිස්සු. මොකට උපදුනාද මන්ද? ඔය විදිහට නොයෙක් උපන්න මිනිස්සුන්ව වර්ග කරනවා. ආන් ඒ වගේ මේ පූර්ණ කස්සපත් මේ ලෝකේ ඉපන් මිනිස්සුන්ව වර්ග කරා ප්‍රධාන කොටස් 6කට. ඒ තමයි අර විදිහට නිල් පාට, කළු පාට, රතු පාට, කහ පාට, සුදු පාට, උතුම් සුදු පාට කියලා. එතකොට පින්වත්නි,
ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා මෙන්න මේ විදිහට. මොනවාද දැන් මේ කළු පාට උපත ලැබුවේ කවුද? කළු පාට උපත ලැබුවේ කවුද? ඒ ගැන තියෙන්නේ කොහොමද? එළුව මරණ කට්ටිය. ඌර මරණ කට්ටිය. කුරුළු මරණ අය, මුව මරණ අය, ඊට පස්සේ මාළු මරණ අය, හොරු, ඊට පස්සේ හොරු මරණ අය, ඊට පස්සේ සිරගෙවල් වල දඬුවම් ලබන අය. ආන් මේ විදිහට ක්‍රූර විදිහට ජීවිතය ගත කරන අය තමයි කළු පාට උපතක් ලැබුවා අය කියලා පූර්ණ කස්සප කියන්නේ. ඊළඟට පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට කියා හිටියා ස්වාමීනි පූර්ණ කස්සප කියන නිල් පාට උපතක් තියෙනවා කියලා. නිල් පාට උපතක් තියෙන කට්ටිය ගැන කියන්නේ ලාමක ජීවිතයක් ගත කරන භික්ෂූන්. ඊට පස්සේ කර්මය පිළිගන්න, ක්‍රියාව පිළිගන්න පිරිස. ඒ කියන්නේ පින් කරාම සැප විපාක ලැබෙනවා. පව් කරාම දුක් විපාක ලැබෙනවා. හොඳ කරොත් හොඳ විපාක, නරක කරොත් නරක විපාක කියලා හොඳ නරක යහපත අයහපත පින් පව් ගැන කතා කරන කට්ටිය තමයි නිල් පාටින් උපදිලා. නිල් පාට උපතක් ලැබලා තියෙන්නේ. ඒ තමයි දෙවෙනි පිරිස. ඊළඟට පින්වත්නි තුන්වෙනි පිරිස තමයි රතු පාට විශේෂ උපත. රතු පාට විශේෂ උපත කියලා මෙතනදී විස්තර කරනවා. එක සලුවක් විතරක් හඳින නිගණ්ඨයෝ. නිගණ්ඨ කියන්නේ ඒගොල්ලෝ මුළු කයම වැහෙන්න ඇඳුම් අඳින්නේ නැහැ. යන්තම් තමන්ගේ ශරීරයේ ලැජ්ජා ඇති ස්ථාන වහගන්න එක සලුවක් පාවිච්චි කරනවා. ඒ අයට තමයි රතු පැහැ විශේෂ උපතක් තියෙන පිරිස කියලා කියන්නේ. දැන් මේක බුද්ධ වචනයක් නෙවෙයි. මේක මේ පූර්ණ කස්සපගේ වචනයක්. තාම භාගතුන් වහන්සේ මේ ගැන අදහසක් වදාළේ නැහැ. ඊළඟට හතරවෙනි පිරිස තමයි කහ පාට විශේෂ උපත. ඒ කියන්නේ නිගණ්ඨයන්ගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ සුදු පාට ඇඳුම් ඇඳගෙන ඉන්නේ. එයාලා ඇඳුම් අඳිනවා සුදු පාට. ඒතර ඒගොල්ලෝ නිගණ්ඨයන්ගේ ශ්‍රාවක පිරිස. ඒගොල්ලෝ තමයි කහ පාට උපත විශේෂ උපත ලැබු පිරිස. ඊළඟට පස්වෙනි පිරිස තමයි සුදු පැහැති විශේෂ උපතක් ලැබු පිරිස. ඒ තමයි ආජීවිකාවෝ. ඒ කියලා කියන්නේ යම්කිසි චිත්ත දියුණුවක්, යම්කිසි වෘතයක් පුරුදු පුහුණු කිරීම පිණිස ජීවිතේ කැප කරලා ඉන්න. ඊට පස්සේ කොණ්ඩේ වවලා හැඩපළු ගෙතිලා ඊට පස්සේ පැන්කින්ඩි යතේ දරාගෙන ඒ විදිහට අනිත් අයගෙන් උයපු දෙයක් බලාපොරොත්තු වෙන පිණිස ගාන තැටියක් කරගෙන ওই වගේ ස්වභාවයකින් ඊටසේ පුණ්‍ය වල දාලා එක වැටමාලයක් දාගෙන ඔහොම තමයි ආජීවකයන් ආජීවිකාවන් ඉන්නේ. ඒගොල්ලෝ තමයි සුදු පැහැති විශේෂ උපතක් ලැබු පිරිස. ඊළඟට ඉන්නවා උතුම් සුදු පැහැති වෙන විශේෂ උපතක් ලැබු පිරිස. ඒ තමයි නන්ද, වච්ච, කිස්ස, සංකීච්ච, මක්කලි, ගෝසාලාදී ඒ ශාස්ත්‍රූවරු. ඒගොල්ලෝ විශේෂ පිරිසක් විදිහට පූර්ණ කස්සප සැලකුවා. ඉතින් මේ කාරණේ ගැන භාගතුන් වහන්සේත් එක්ක ආනන්ද සානසේ කියා හිටියට පස්සේ හරි ලස්සන ප්‍රශ්නයක් භාගතුන් වහන්සේ අහනවා. බලන්න පින්වත් මේ භාගතුන් වහන්සේගේ මේ සමග මේ සිදුවෙන දහම් කතාව කොයිතරම් සුන්දර විදිහට ගලාගෙන යන්නේ කියලා. දැන් භාගතුන් වහන්සේ ඔය මොකද්ද කියලා හෙවේ නෑ. භාගතුන් වහන්සේ අහනවා හරි ලස්සන ප්‍රශ්නයක්. ඒ විදිහට කිම ආනන්දේනි පූර්ණ කස්සප කියන කෙනා ඔය දැන් කියන උපත් 6 පිළිබඳව මේ ලෝකින් හැමෝම පිළිගන්නවද කියලා. මේ ලෝකවාසීව ඕක අනුමත කරන්නාහුද? ස්වාමිනේ ඒක නෑ එහෙම පිළිගන්නේ කවුරු කිව්වා. ඔය කීප දෙනෙක් කියන කතාවක් ඕක මිනිස්සු එහෙම බහුතරයක් එක පිළිගන්න දෙයක් නෙවෙයි කිව්වා. ඔන්න ඒතකොට ලස්සන උපමාවක් වදාළ බුදුරජාණන් වහන්සේ ආනන්ද ඒක හරියට මේ වගේ. මොකද්ද? ඔන්න සල්ලි පාගේ නැති දුප්පත් මිනිස්සෙක් ඉන්නවා. මේ දුප්පත් මිනිස්සයා හොඳටම දිලුඳුයි කණ්ඩ බොන්න සල්ලි නෑ අතේ. ඉතින් ඔහු ළඟට කෙනෙක් ඇවිත් එයා කැමැත්තෙන් නෙවෙයි අකමැත්තෙන් ඉඳද්දි ඔහුගේ අතේ තියෙනවා මැරිච්ච හරකෙක්ගේ මස් ටිකක්. මස් ටිකක් තියලා මෙහෙම කියනවා. දැන් ඔයා මේ මස් ටික කන්න ඕන. මේ මස් ටික ඔයා කන්න ඕන. කාලා මේකේ ගාණ ගෙවන්නත් ඕන. නෙමෙයි බලෙන් පටවන්නේ. කැමැති නෑ. මොකද Tamanට දෙහිම දෙන්න සල්ලිත් නෑ. Tamanට එහෙම හරක් මස් වල අවස්ථාවක් ඇත්තෙත් නෑ. ගන්න විදියකුත් නෑ. හැබැයි කෙනෙක් ඇවිත් කියනවා හරක් මස් ටිකක් අතර දාලා කන්නත් ඕන සල්ලි ගෙවන්නත් ඕන. ඔය වගේ කිව්වා. ඕම ඔය වගේ කිව්වා ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුමත කරපු නැති මේ කරුණු 6ක් මේ බාල අව්‍යක්ත පූර්ණ කස්සප මේ කියන්නේ කොහොමද? මොකද එයාට ඒ විශේෂ උපත් 6ක් ගැන දකින්න තරම් නුවණක් නැහැ කිව්වා. දකින්න තරම් අවබෝධයක් නැහැ කිව්වා. ওই වගේ තමයි පින්වත්නි දැන් අපිට මේක මේ දේශනාවෙන් භාගතුන් ජීවමාන වැඩ හිටපු කාලේ වෙච්ච සිද්ධිය.
ওই විදිහටම අදත් නැද්ද? නොඑක් දේවල් සම්බන්ධයෙන් අදහස් මතවාද පළ කරන මිනිස්සු. හොඳට හොයලා බලපුවම ඒ ගැන කියන්න කිසි දැනුමක් නැහැ. ඒ ශේෂ්ත්‍රය හදාහරලා නැහැ. සමහර උදවිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරහනවා. ධර්මයේ අසත්‍යයි කියනවා. හැබැයි දහම් පොතක් ශ්‍රද්ධාවෙන් කියවලවත් නැහැ. පිටුවක්වත් පෙරලවත් නැහැ. එහෙන් මෙහෙන් ආපු කතන්දර අහලා ඕවා කොහෙද තියෙන්නේ? ඒවා කොහොමද පිළිගන්නේ කියලා තර්ක ඉදිරිපත් කරනවා. ওই විදිහමයි තමන් නොදන්න ශේෂ්ත්‍රපතයක් ගැන මේ පූර්ණ කස්සප කතා කළේ. මිනිස්සු ඒ කතාව පිළිගන්නෙත් නැහැ. ඒ නිසා තමයි භාගතුන්සේ අර විදිහ උපමාවකින් ඒ ගැන තෝරලා දුන්නේ. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් භාගතුන්සේ අහනවා, ආනන්ද විශේෂ උපත්සයක් මමත් පනවනවා. ඔබ ඒක අහන්න කැමතිද? ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් කැමති. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට භාගතුන්සේ දේශනා කරන ආනන්දේනි ඒ අසව මනමින් මෙනෙහි කරව මම පවසන්නේ. දැන් මොන භාගතුන් වහන්සේ විශේෂ උපත් 6ක් ගැන මේ ලෝකයට ධර්මයේ දේශනා කරනවා. ඔන්න ඒ වෙලාවේ ආනන්ද සානසීකට සතුටුලා එහෙමයි ස්වාමීනි කියලා ප්‍රතිඋත්තර දුන්නට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට භාගතුන් සේවා දාලා ආනන්ද මේ ලෝකේ තියෙන විශේෂ උපත් 6ක්. ඒ විශේෂ උපත් 6 තමයි එකක් තියෙනවා කළු පැහැති විශේෂ උපතක් තියෙනවා. දැන් මක්කලිගු පූර්ණ කස්සපත් කියවනේ කළු පැහැති විශේෂ උපතක් තියෙනවා කියලා භාගතුන් සේවා දාලා කළු පැහැති විශේෂ උපතක් තියෙනවා. ඒ කළු පැහැති විශේෂ උපත ලැබලා ඉන්නවා. එයා කළු පැහැති දෙයක් තමයි උපද්දවන්නේ. අන්න විශේෂ දෙයක්. කළු පැහැති උපතක් ලැබලා ඉන්නවා. කළු පැහැති විශේෂ දෙයක් උපද්දවනවා. ඊළඟට ආනන්ද තව කෙනෙක් ඉන්නවා. කළු පැහැති විශේෂ උපතක් ලැබලා ඉන්නවා. හැබැයි එයා උපද්දවන්නේ සුදු පැහැති දෙයක්. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයා කළු පැහැති විශේෂ උපතක් ලැබලා තියෙන්නේ. හැබැයි එයා කළු පැහැති දෙයක් උපද්දවන්නෙත් නැහැ. සුදු පැහැති දෙයක් උපද්දවන්නෙත් නැහැ. කළුත් නොවන සුදුත් නොවන නිවන උපද්දවනවා. ඔන්න පළවෙනි තුන් දෙනා. ඊළඟට භාගතුන් සවදාලා මොන කෙනෙක් ඉන්නවා. එයා සුදු පැහැති විශේෂ උපතක් ලැබලා ඉන්නවා. හැබැයි උපද්දවන්නේ කළු පැහැදයක්. තව කෙනෙක් ඉන්නවා. එයා ලැබලා තියෙන සුදු පැහැති විශේෂ උපතක්. හැබැයි ඒ වගේම එයා උපද්දවන්නේ සුදු පැහැති දෙයක්. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයා සුදු පැහැති විශේෂ උපතක් ලැබලා ඉන්නවා. එයා උපද්දවන්නේ කළුත් නොවන සුදුත් නොවන නිවන. ඔන්න ඕක තමයි පින්වත්නි මාතෘකාව. ඕක තමයි උපත් 6. භාගතුන් වහන්සේගේ සර්වඥා ඥාණයෙන් යුක්ත දසබල ඥාණයෙන් යුක්ත වදාළ උපත් 6. එතකොට ওই උපත් 6ට මේ ලෝකේ සත්වයන් බෙදලා යනවා. එතකොට ඔබ මම අහන ඕන කෙනෙක්ට මේ ධර්මයේ තුල ශ්‍රවණය කරන ඕන කෙනෙක්ට පුළුවන් තමන් අයිති කොයි උපතටද කියලා කොයි උපතටද කොයි කාණ්ඩයටද කියලා තෝර බේර ගන්න. ඉතින් ඔබට මම කියන්න දැන් භාගතුන්සේ වදාළ ආකාරයට කොහොමද මේ එක එක්කෙනාව අපි අඳුර ගන්න දැන් මේ භාගතුන්සේ විස්තර කරන්නේ මේක කියලා. භාගතුන්සේ වදාළ ආනන්දේනි දැන් කෙනෙක් ඉන්නවා කියන්නේ කළු පැහැති විශේෂ උපතක් ලැබලා කළු පැහැදයක් උපද්දවනවා කියලා. ඒක කොහොමද වෙන්නේ? ඔන්න ආනන්දිනේ මෙහිලා ඇතැම් කෙනෙක් නීච කුලයේ උපන්නේ වේ. ඒ කියන්නේ සමාජයේ පහත්යයි සම්මත කුලවල උපදිනවා. එතකොට වැසිකිලි කැසිකිලි හොදන මම්මාවත් පිරිසිදු කරන ඒ කාලේ තිබුණා හැම. එතකොට රෙදි හොදන්න වෙනම ඊට පස්සේ ඒ විදිහට කුලවතුන් අහවන්න ওই විදිහේ සමාජයේ පහත්යයි සම්මත රැකියාව ලබන කුලයෙන් හීන පිරිසක් අතර මෙයා උපදිනවා. ඒ විදිහට ඉපදිලා ඒ කෙනා ගොඩාක් භවභෝග සම්පත් ලබන්නේ නැහැ. ගොඩාක් දුප්පත්. ඊට පස්සේ කන්න බොන්න හරියම කෑමක් බීමක් නැහැ. බොහෝම කර්කස ප්‍රණීත නැති රළු ආහාර තමයි මෙයාට හම්බෙන්නේ. ඒ විදිහට දුකසේ කුසගෙන නිවා ගන්න. අඳින්න හරියම ඇඳුමක් නැහැ. අඳින්න කැමති ඇඳුමක් නැහැ. ඇඳුම් ගන්න විදිහක් නැහැ. ඊළඟට එයාගේ ශරීරේ අනිත් අය දැක්කට ප්‍රේමනාප ශරීරයක් නෙමෙයි. එයාගේ ශරීරේ ගොඩාක් විරූපී දුර්වර්ණයි ඇටකටු පෑදිලා. එක්කෝ එයාගේ ඇහැක් පේන්නේ, එක්කෝ එයාගේ කනක් ඇහෙන්නේ, එක්කෝ කනින් කෑල්ලක් නැහැ, එක්කෝ ඇහැ මොකක් හරි වෙලා. එහෙමත් නැත්නම් මොනවා හරි අතේ පයේ මොකක් හරි ආබාධයක්, මොනවා හරි දුර්වලතාවයක් සහිතව කයකුත් ලබනවා. එක්කෝ ගොඩාක් මිටි, එක්කෝ ගොඩාක් කළුයි. ඔය විදිහේ
ගොඩාක් අනිත් අයට දැක්කට ප්‍රියෝපදවන්නේ නැති ස්වරූපයකින් උපදිනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ කෙනෙක් දැක්කොත් ඉතින් කියන්නේ අයියෝ පව් ඉතින් ඒ කියලා අපි නිකන් ඒක බොහොම නිකන් අර පහත් කරලාම සලකනවා. බලන්න හැබැයි භාගතුන් වහන්සේ හරි ලස්සන තැනකට මේ දේශනාව රැගෙන යන්නේ. භාගතුන් දේශනා කරන විදිහට ගොඩාක් රෝගාබාධ ඇතිව එක ඇහැයි තියෙන්නේ අත්පාව කුටු වෙලා කොර වෙලා ওই විදිහේ ගොඩාක් දුකසේ ජීවත් වෙන මිනිසෙක් ඉන්නවා. එයාට ගෙවල් දොරවල් හරියට නැහැ. එයා මල් සුදුලුම් පාවිච්චි කරන්න එයාට වත්කමක් නැහැ. ඊළඟට එයාට ගෙදර දොර උපකරණ එහෙම ගොඩක් නැහැ. දුකසේ ජීවත් වෙන්නේ. ඒ විදිහට දුකසේ ජීවත් වෙන කෙනා දැන් මේ කළු උපත ගැන විස්තර කරන්නේ. ඔන්න බලන්න කළු දෙයක් උපද්දවන විදිහ මේ කෙනා ඒ විදිහේ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ඒ අතරේ ඒ දුක්ඛිත ජීවිතයෙන් මිදෙන්න කියලා හිතාන හරි. ඒ ජීවිතේම පවත්වන්න කියලා හිතාන හරි කරන්නේ මොකද්ද? මනසින් දුස්චරිතය යෙදෙනවා. කයින් දුස්චරිතය යෙදෙනවා. වචනයෙන් දුස්චරිතය යෙදෙනවා. ඒ විදිහට කයින් වචනයෙන් මනසින් දුස්චරිතය යෙදিলা මොකද වෙන්නේ? මරණින් මත්තේ අපාය උපදිනවා. නිරේ උපදිනවා. භාගතුන් වදාලා ඒක තමයි කළු පැහැති විශේෂ උපතක් ලැබලා කළු පැහැති දෙයක් උපදිනවා කියන ඔන්න ඔකට කියනවා. එතකොට කයින් දුස්චරිතය යෙදෙනවා කියලා කියන්නේ මොකද්ද? එයා සත්තු මරනවා. සොරකම් කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. වචනෙන් බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. ඊළඟට මනසින් එයා අනුන්ගේ දෙයට ආශා කරනවා, ද්වේෂ සිතින් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික වාසය කරනවා. එතකොට මේ දස අකුසල් තුලේදී වාසය කරන නිසා මොකද වෙන්නේ? ඒ රැස් වෙන අකුසලෙන් ඔහු මරණින් මත්තේ දුගති උපතක් කරා රැගෙන යනවා. ඒක තමයි පළවෙනි විශේෂ උපත. කළු පැහැති විශේෂ උපත. ඊළඟට භාගතුන් වදාළනේ කළු පැහැති උපතක් ලැබු කෙනෙක් සුදු දෙයක් උපද්දවනවා කියලා. හරි ලස්සනයි. භාගතුන් දේශනා කරන අර විදිහට පහත් කුලේ අවලස්සන භවභෝග සම්පත් නැති දුෂ්කර ජීවිතයක් ගත කරන කෙනෙක් විදිහට මේ සංසාරේ සත්‍යයක් උපදිනවා. ඇත්තටම පින්වත්නි මේ විදිහ උපතක් කරා යන්නෙම සංසාරේ ගොඩක් පින් කරපුවා නෙවෙයි. ඒ කෙනා බොහෝ විට සංසාරෙත් දන් දීලා නැහැ, සිල් රැකලා නැහැ. ඊට පස්සේ සෑරජන් වහන්සේලා බෝධින් වහන්සේලාට උපස්ථාන කළා නැහැ, සිල් උතුම් ගුණ උතුම්ට වැඳලා පුදලා නැහැ. තමන්ගේ ජීවිතේ පිනෙන් විය යුතු දේ සිද්ධ වෙලා නැහැ. ඉතින් මොකද වෙන්නේ? ඒ රැස් කරගත්ත අකුසල විපාකයක් විදිහටම උපන් දින ජීවිතවල භවභෝග සම්පත් නැහැ. ශරීරයේ රූපේ ලස්සන නැහැ. ඊළඟට තමන්ට සමාජයේ ඉහළ තැනක ඉහළ සමාජ තත්ත්වයක් තමන්ට අයිති වෙන්නේ නැහැ. ඉන් දුකසේ ජීවත් වෙනවා. ওই දුකසේ ජීවත් වෙන මිනිස්සයා මොකද කරන්නේ? දැන් කලින් කෙනා ඒ දුකසේ ජීවත් වෙන ගමන් එයා දුෂ්චරිතයට යමු වුණානේ. දැන් භාගතුන් දේශනා කරන කෙනෙක් කියනවා අර විදිහේ දුකසේ ජීවත් වෙන්නේ. හැබැයි ඒ කෙනා මොකද කරන්නේ? කයින් සුචරිතේ හැසිරේ. වචනෙන් සුචරිතේ හැසිරේ. මනසින් සුචරිතේ හැසිරේ. ඒ කියන්නේ යා තමන්ට දැන් පුළුවන් ඕන මේ දැන් කණ්ඩ බොණ්ඩ නැති භවභෝග සම්පත් නැති කෙනාට පුළුවන් ඕන නම් සතු මරලා භවභෝග සම්පත් උපදවන්න. හැබැයි මෙයා ඒ දුකසේ ගත කරන ජීවිතේ තෝරගන්නවා. අර අකුසලේ තෝරගන්නේ නැහැ. එයාට පුළුවන් වුණා හොරකමකට හොරකල්ලියකට සම්බන්ධ වෙලා හොරකම් කරලා සැපසේ ඉන්න. එදා වේලක් කාලා. හැබැයි ඒ කෙනා ඒ ගත කරන දුක්ඛිත ජීවිතේ තෝරගන්නවා. අකුසලේ තෝරගන්නේ නැහැ. ඕන වැරදි කාම සේවනය කරලා ඒකෙන් කීයක් හරි උපදවා ගන්න පුළුවන්. භවභෝග සම්පත්තියක් උපදවගෙන ඒකෙන් යම් කිසි සැපයක් විඳින්න පුළුවන්. හැබැයි ඔහු ගත කරන දුක්ඛිත ජීවිතේ තෝරගන්නවා. අකුසලයේ පැත්ත තෝරගන්නේ නැහැ. භාගතුන් වහන්සේ වදාලා ඒ විදිහට ඔහු කයින් වචනයෙන් සිතින් සුචරිතයේ යෙදিলা ඒ රැස් කරන කුසල් බලයෙන් මොකද වෙන්නේ? මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකේ උපදී. දැන් ඒකට පින්වත්නි බලන්න එකම විදිහට මනුස්සලෝ ගොපන්නේ දුක්ඛිත ජීවිතයක් ඇතුව. හැබැයි මේ ජීවිතයේ ඔහු ගත කරන ස්වરૂපයේ මත ඔහුගේ පරලෝක ගතිය තීරණය වුණා. අන්න ඒ දැක්ම අපි හැමෝටම අවශ්‍යයි. ගොඩාක් දෙනෙක් මේ ජීවිතේ ගත කරන විදිහ ගැන නොයේ ක්‍රමයට හිතනවා. හැබැයි ඔහු කල්පනා කරන්නේ නැහැ මම මේ කරන දේ තුලින් මගේ පරලෝක සකස් වෙන්නේ කොහොමද? භාගතුන් සදාලා ඒ ගැන හරියට එක හැක් තියෙන කෙනෙක් වගේ. ඇස් දෙකම නැහැ. එක හැයි තියෙන්නේ. හරියට පේන්නේ.
හරියට යාට මාර්ගේ ගමන් කරන්න බෑ. ඔහුට කරදර ගොඩකට පත් වෙන්න වෙනවා. ඊළඟට පින්වත්නි භාගතුන්සේ වදාළ තුන්වෙනි කෙනා ඔන්න කෙනෙක් ඉන්නවා කළු පැහැති විශේෂ උපතක් ලැබලා තින්නේ. හැබැයි එයා උපද්දවන්නේ කළුත් නොවන සුදුත් නොවන නිර්වාණය. ඒ කියන්නේ කොහොමද? ඔව් කොහොමද නිර්වාණය උපදවන්නේ? ආනන්දේ මෙහිලා ඇතමෙක් නීච කුලයේ උපන්නේ වේ. අර විදිහටම පහත් කුලයක ඊට පස්සේ රූපයත් තව ලස්සනයි. ඊට පස්සේ සමාජයේ කිසි පිළිගැනීමක් නැහැ. එදා වෙල කණ්ඩ නැහැ. ඉන්න කියලා තැනක් නැහැ. බලාගන්න ඥාතියෙක් මිත්‍රයෙක් නැහැ. හැමෝම සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ විදිහ උපතක් ලැබලා ඉන්නේ. ඊළඟට තමන් කණ්ඩ කැමති කෑම්බීම තියෙනවා. හැබැයි කණ්ඩ විදිහක් නැහැ. ඊට පස්සේ මල් සුවඳ විලවුන් දරන්න අලුත් ඇඳුම් අඳින්න ආසයි. හැබැයි ඒකට අවශ්‍ය වත්කම නැහැ. හිතින් දුක් විඳිනවා. දුප්පත් වෙලා උපන්නට පස්සේ. හැබැයි මේ කෙනා මොකද කරන්නේ? තමන්ගේ දුක්ඛිත ජීවිතේ, දුක්ඛිත ගෘහ ජීවිතය අත්හැරලා කෙස්රැවුල් බාලා කසාවත් දරාගෙන බුද්ධ ශාසනේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඒ පැවිදි වෙච්ච භික්ෂුව පැවිදි ජීවිතයේ අදාළ වතපිළිවෙත පින් රැස් කිරීම ආදී කටයුතු වල යෙදෙනවා. ඊට පස්සේ සීල සංවරය දෙනවා. ඊට පස්සේ සිත සමාධිමත් කරගන්නවා. ඒ විදිහට ඒ භික්ෂුව සිත සමාධිමත් කරගෙන සිතට උපක්ලේශ විදිහට තියෙන ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ ප්‍රහාණය කරනවා. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ. මේ පංච නීවරණ ප්‍රහාණය කරලා සතර සතිපට්ඨානේ හිත පිහිටුව ගන්නවා. එතකොට සමාධිමත් සිතකින් තමයි මේ දෙක කරන්නේ. ඊළඟට සතර සතිපට්ඨානේ හිත හොඳට පිහිටුවාගෙන සප්ත බොජ්ජංගයන් දියුණු කරගන්නවා. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන සප්ත බොජ්ජංගයන් දියුණු කරගන්නවා. ඒ විදිහට සප්ත බොජ්ජංග දියුණු කරගෙන ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කරලා කළුත් නොවන සුදුත් නොවන නිර්වාණය උපදවනවා. භාගතුන් සවදාලා ඒකට තමයි කියන්නේ කළු පැහැති විශේෂ උපතක් ලැබලා කළුත් නොවන සුදුත් නොවන නිවන උපදවනවා කියන්නේ ඔන්න ඔකට කියනවා. එතකොට දැන් ওই කිව්ව කාරණා සම්බන්ධයෙන් බුද්ධ කාලේ ගත්තත් අද කාලේ ගත්තත් අපිට ඒ සඳහා නිදසුන් ඕන තරම් තියෙනවා. දැන් අපි ගත්තොත් සුනීත, සෝපාක ආදී උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තාම ඒ සුනීත රහතන් වහන්සේ ගැන තියෙන්නේ කොහොමද? ඒ සුනීත රහතන් වහන්සේ ගිහි ජීවිතේ කවුරුවත් පිළිගන්නේ නැති පහත් කුලයක ඉපදිලා ගොඩාක් දුකසේ ජීවිතය ගත කළේ. භාගතුන්සේ අනුකම්පාව නිසා තමයි ඒ සුනීත රහතන් වහන්සේට ඒ ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබුණේ. පැවිදි බවට පත් වෙලා බුදු ශාසනය නිසිවත් පිළිවෙත් කරමින් ඒ ගුණධර්ම දියුණු කරමින් ඒ ශාසන චර්යාවේ යෙදෙද්දි මොකද වුනේ? තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. අමාමහ නිවනටපත් වුණා. සමාජයේ කවුරුත් ගණන් ගත්තේ නැති ඒ උත්තමයන් වහන්සේලාට දෙවියන් වන්දනා කළා. බ්‍රහ්මයන් වන්දනා කළා. ආජානීය පුරුෂයාණෙනි, ඔබ වහන්සේට අපගේ নমස්කාරය වේවා. මනුස්ස ලෝකේ පාරේ අසුචි කඩ අරන් යද්දී පාරෙන් මිනිස්සු අයින් වුණා, නැහැ වහගත්තා. බුදු සාසනේ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණාම මිනිසුන් පවා වඳින බ්‍රහ්මයා ඇවිදින් ඒ රහතන් වහන්සේලාට වන්දනා කළා. මොන කොයිතරම් ආශ්චර්යයක් ජීවිතයක ඇති කරවන්නට මේ ධර්මයට පුළුවන්ද කියලා. මේ ලෝකේ කාත් කවුරුවත් පිළිගන්නේ නැති, සලකන්නේ නැති, ප්‍රතික්ෂේප කරන චරිත ධර්මයේ තුලින් ශ්‍රේෂ්ඨත්වී කරා රැගෙන යනවා. තුන් ලෝකෙම දෙවියන් බඹුන් පිළිගන්න චරිත බවට පත් කරනවා. පුදන චරිත බවට පත් කරනවා. ගුණ කියන චරිත බවට පත් කරනවා. මේ ධර්මයේ ආශ්චර්යය. ඊළඟට පින්වත්නි භාගතුන් දේශනා කරනවා ආනන්දේනි මොන කෙනෙක් ඉන්නවා එයා විශේෂ උපතක් ලබනවා සුදු පහති. හැබැයි උපද්දවන්නේ කළු පැහැදයක්. ඒක කොහොමද වෙන්නේ? ඔන්න කෙනෙක් ඉන්නවා එයා සමාජයේ හොඳ වැදගත් ඒ සම්මත රජපෞලේ එහෙමත් නැත්නම් බ්‍රාහ්මණ පෞලේ ආදී මේ උසස් කුලයක උපදිනවා. ඒ උසස් කුලයේ උපන්නේ පුද්ගලයා ඒ කුලේ ගොඩාක් ධන සම්පත්තිය ඇතුව භවභෝග සම්පත් ඇතුව කිසි දෙයක් නැහැ කියන්නේ නැහැ. රන් රිදී, මිල මුදල්, ආහාර පාන, වස්ත්‍ර, ගෘහ ගේ දොර උපකරණ,
ඊට පස්සේ යාන වාහන සියලු දේ තියෙනවා. එතකොට Tamanට කැමති කාම සම්පත් Tamanට කැමති විදිහට පරිභෝග කරන්න අවශ්‍ය නිදහස තියෙනවා. අසවල් දේ අඳින්න කැමති නම් අසවල් දේ ඒ දේ ගන්න පුළුවන්. මේ දේ කෑවොත් හොඳයි කියලා හිතුවොත් ඒ දේ උයලා දෙන්න අය ඉන්නවා. ඒ විදිහේ පුණ්‍ය සම්පත්තියක් ඇතුව උසස් කුලයක උපදිනවා. ඒ වගේමයි ඔහු ගොඩාක් රූප සම්පන්නයි. අනිත් අයට දකින්න ප්‍රියමනාපයි. ඇස්වල, කන්වල, නාසයේ, ශරීරයේ අඩුපාඩු නැතිව ගොඩාක් අභිරූපීව උපදිනවා. ඊළඟට ඒ කෙනා ඒ විදිහට ගොඩාක් භවභෝග සම්පත් ඇතුව ගොඩාක් කාම සම්පත් පිරවරාගෙන සුවසේ වාසය කරන සමාජයක වාසය කරනවා. හැබැයි බලන්න මේ කෙනා දැන් ඒක පෙර කළ කර්මයක විපාකයක්. ඒ කියන්නේ තමන්ම සංසාරයේදී දානෙන්, සීලෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් රැස් කරගත්ත පිනක විපාකයක් විදිහට තමන්ට මේ විදිහේ භවභෝග සම්පත් ලැබෙනවා. ඊට පස්සේ පිරිවර සම්පත් ලැබෙනවා. ඊට පස්සේ රූප සම්පත්තිය ලැබෙනවා. දැන් මේ විදිහට තමන් පෙර කළ පිනක විපාකය අනුව ගොඩාක් සැපවත් ජීවිතයකට පත් වෙලා ඉන්නවා. හැබැයි ඒ සැපවත් ජීවිතේ ඒ කෙනාට මත් වෙලා සත්‍ය ස්වභාවය තේරුම් ගන්න නැතුව ඔන්න බලන්න කරගන්න දේ කයින් දුස්චරිතය දෙනවා. වචනෙන් දුස්චරිතය දෙනවා. මනසින් දුස්චරිතය දෙනවා. එතකොට රූපේ ගොඩාක් ලස්සන කට්ටිය රූපේ මුල් කරගෙනම අකුසල වලට යනවා. කටහඬ ගොඩාක් ලස්සනයි. ඒකෙම සමාජ ඉහළ තැනකට ගිහිලා සමාජයේ මිනිස්සු අතරේ එයා පාපී චරිතයක් බවට පත් වෙනවා. ගොඩාක් සල්ලි භාගී තියනවා. අසත්පුරුෂයන් ඇසුරට ගිහිල්ලා මත්පැන් මද්ද්‍රව්‍ය ආදියත් එක්ක එකතු වෙලා සමාජයේ පහත් චරිතයක් බවට පත් වෙනවා. පිළිගැනීම නැති කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේම ක්‍රියාව නිසා. ඒ විදිහට සත්තු මැරීම, සොරකම, වැරදි කාම සේවනය ආදී කයින් සිද්ධ කරගන්න දෙන අකුසල ටික කරගන්නවා. ඊට පස්සේ වචනයෙන් කරගන්න තියෙන බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, හිස් වචන කීම් ආදී වචනයෙන් සිද්ධ වෙන අකුසල ටිකත් කරගන්නවා. දැන් මේ පිනකින් ලද ජීවිතයක් තියෙන කෙනෙක්. බලන්න මේ සංසාරේ සත්වෙින්ට වෙන දේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේකට භවභෝග සම්පත් ඇතිව සැප සම්පත් මැද්දේ ඉන්න අය දිගින් දිගටම මේක ලබයි කියලා. හැබැයි පින්වත්නි මේ යන සංසාරේ කියන එක ධර්මය අවබෝධ කරන තාක් ඒ ගැන තියෙන කොහොමද අනියත ගති තියෙන්නේ. කාලයකට සුගති, කාලයකට දුගති, කාලයකට ගොඩාක් පොහසත්, කාලයකට ගොඩාක් දුප්පත්, කාලයකට ගොඩාක් ලස්සනයි, කාලයකට කවුරුත් බලන්නත් අපිරියදෙන ශරීරයක් ලැබෙන්න පුළුවන්. භාගතුනාස් වදාළ හරි ලස්සන දහම් කරුණක් තියෙනවා ඔබට කියන්න. භාගතුනාස් වදාළ පින්වත් මහණෙනි, ඔබ දකිනවා නම් ඔබ දැක්කොත් ගොඩාක් සල්ලි තියෙන, ගොඩාක් සැප සම්පත් මැද්දේ ඉන්න ලස්සන කෙනෙක්, සුවසේ කාමසප්ප පරිභෝග කරමින් ඉන්න කෙනෙක්. පින්වත් මහණෙනි, ඔබ ඒ වෙලාවේ ස්ථිර අදහසකට එන්න. ඔබ නිෂ්ඨාවකට එන්න. මොකද්ද? මේ ගෙවාගෙන ආපු කෙලවරක් පේන සංසාරේ මම ඔහොම ඉඳලා තියෙනවා. කෝපින්වත් මේ සැපේ දැන් නැහනේ. හැබැයි භාගතුන් වදාලා සංසාරේ එවන් සැපේ විඳලා තිනවා. ඒ සැපේ අනිත්‍ය වෙලා ගියා. අපි තවදුරටත් සංසාරේ ඉදිරියට යද්දී ධර්මය අවබෝධ කර සමහරට අපි ආයේ වගේ තැනකටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ ලබන දේත් ආය අනිත්‍ය වෙලා යනවා. ඒක තමයි මේ සංසාරේ ස්වභාවය. ඒ වගේම භාගතුන් වදාලා පින්වත් මහණෙනි, ඔබ දැක්කොත් ගොඩාක් දුකටපත් වෙච්ච, රෝගාබාධ වලට ලක් වෙච්ච, ඊට පස්සේ නොයෙක් ශරීරයේ අඩුපාඩු සහිත ඉපදිච්ච පිරිස්, කණ්ඩ බොණ්ඩ නැති, අඳින්න පළඳින්න නැති, දුර්වර්ණ වෙච්ච, සමාජයේ කවුරුත් පිළිගන්නේ නැති කොන් කරලා දාපු චරිත. එහෙම කෙනෙක් දැක්කම සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකද්ද? එක්ක හොඳ වැඩේ කියයි කෙනෙක්. අර බලන්න කියලා ඇඟිල්ල දික් කරලා පෙන්නයි. එහෙම නැත්නම් කාර්ලා කියලා ගහයි. අපිරියයි නෝ. නේද? ඒ විදිහට ඒ කෙනා සම්බන්ධයෙන් අපි දක්වන ඒ වගේ ප්‍රතිචාරයක්. හැබැයි භාගතුන් සිවදාලා එවැනි කෙනෙක් දැක්කට පස්සේ හිතන්න කිව්වා. ස්ථිර අදහසකට එන්න කිව්වා. මොකද්ද? මේ ගෙවාගෙන ආපු අති දීර්ඝ සංසාරේ මම ওই විදිහට ඉඳලා තියෙනවා. මම ওই විදිහට සමාජයේ ওই විදිහ ප්‍රතිචාර ලබන කෙනෙක් කියලා මම ඉඳලා තියෙනවා. ඒ විදිහට හිතද්දි පින්වත්නි, අපිට අර විදිහ දුකට පත්වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන්, අර විදිහ පීඩාවට පත්වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන්
ඇති වෙන්නේ අනුකම්පාවක්. ඒ අපිත් එහෙම ඉඳලා තියෙනවා. අපිත් ඒ දුක විඳලා තියෙනවා. අපිට ඒ දුක දැනෙලා තියෙනවා. දැන් නේතකොට. ඔබ කැමති සංසාරේ ආය ආය ඉපදි යන්න නම් ওই දුක ආය ආය ඔබට විඳින්න සිද්ධ වෙනවා. ආය ආය මට විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ සංසාරේ. ඉතින් ඒ විදිහට දැන් අර පිනෙන් උපන්න ජීවිතේ තියෙන කෙනා තමන්ගේ පින ගැන සලකන්නේ නැතුව පින ගැන දන්නේ නැහැ. තමන්ට මේක ලැබුණේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ සැපේට මත් වෙලා රැස් කරන අකුසලයෙන් ඔන්න සුදු උපතක් ලැබු කෙනා කළු දෙයක් ඉපෙද්දුවා. කයින් වචනෙන් මනසින් දුස්චරිතය යෙදුණා. දැන් මොකද වෙන්නේ? ඒ තමන්ම රැස් කරගත දෙයින් තමන්ව මරණින් මත්තේ දුගති ලෝකයක් කරා අරන් ගියා. ඒ ආදිසං වපතේ වේජන් තාදිසං හරතේ පලං. තමන් වපුරගත්තේ තමන්ට තමයි අස්වැන්නේ. කල්යනකාරී කල්යාණං පාපකාරීච පාපකං. යහපත් දේ කරපු කෙනාට යහපත් විපාක ලැබෙන්නේ. අයහපත් දේ කරපු කෙනාට ඒ අයහපත් විපාක තමයි ලැබෙන්නේ. ඊළඟට භාගතුන් වදාලා ආනන්ද කෙනෙක් ඉන්නවා සුදු පැහැ විශේෂ උපතක් ලැබලා තියෙනවා. එයා උපද්දවන්නේ සුදු දෙයක්. හොඳ සල්ලි භාගය තියෙන වැදගත් පවුලක. හොඳ ලස්සන ශරීරයක්. අනිත් අය දැක්කම හිත පහදවන ශරීරයක් ලැබිලා තියෙනවා. එයාට කැමති විදිහට Tamanට කන්න, අඳින්න, හැමදේම තියෙනවා. Tamanට උපස්ථාන කරන්න පිරිවර ඉන්නවා. තමන්ගේ වචනේ අහන පිරිසක් ඉන්නවා. ඒ විදිහට ගොඩාක් සුවසේ, සැපසේ වාසය කරනවා. එතකොට ඒකත් තමන් කරගත්ත පිනක විපාකයක්. දැන් පුණ්‍ය සම්පත්තියක් විඳිනවා. හැබැයි මෙයා එකට මත් වෙන්නේ. මෙයා එකෙන් මුසපත් වෙන්නේ. මුලා වෙන්නේ. මොකද කරන්නේ? තමන්ගේ පුණ්‍ය සම්පත්තිය මත පිහිටලා තමන්ට තියෙන වෙලාවේ අග්‍ර විදිහට තව යහපත් දේ රැස් කරනවා. ඔහු කයින් යහපත් දේ කරනවා. වචනෙන් යහපත් දේ කරනවා. මනසින් යහපත් දේ කරනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ස්වභාවය තමයි තමන්ට නැත්තම් තියෙන කෙනා දිහා බලලා ඊර්ෂ්‍යා කරන එක. තමන්ට තියෙද්දී කරන්නේ මොකද්ද? ඒකට මුලා වෙලා ඒකේ මුසපත් වෙලා ඒ මුල් කරගෙන අකුසල් කරන එක. හැබැයි නුවණැති කෙනා එයාට තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. එයා කරන්නේ යහපත් දේ රැස් කරන එක. බලන්න මේ සංසාරයේ සත්වයන්ගේ මාවත වෙනස් වෙන විදිහ. ඊළඟට මොකද වෙන්නේ? අර භවභෝග සම්පත්තියන යහපතේ හැසිරෙන කෙනා. එයා මරණින් මත්තේ එයා දැන් සැපයක් විඳින්මින් වාසය කරන මනුස්ස ලෝකේ. ඒ සැපයෙන් පිරෙන්නේ. එයා මොකද වෙන්නේ? තව ඉහළට යනවා. එයා ඒ රැස්කල කුසල් බලයෙන් මරණින් මත්තේ සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකෙ ඉපදිනවා කියලා භාගතුන්සේ වදාළා. දැන් පින්වත්නි මේ කිව්ව කාරණා මෙතෙක් දැන් අපි කතා කරා විශේෂ උපත් පහක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ කියවද්දි මේක ශ්‍රවණය කරද්දී අපිට හොඳටම තේරෙනවා මේක තමන්ගේ අම්මට කරලා දෙන්න බෑ. මේක තමන්ගේ තාත්තට කරලා දෙන්න බෑ. මේක තමන්ගේ සහෝදරයට තව කෙනෙකුට කරලා දෙන්න බෑ. තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ බිරිඳට, තමන්ගේ ස්වාමියාට වෙන කෙනෙකුට කරලා දෙන්න බෑ. භාගතුන් ඒ නිසා තමයි වදාළේ නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච ඥාතක සම්මා පණිහිතං චිත්තං සේයසෝන තතෝකාරේ. මේක අම්මට කරලා දෙන්න බෑ, තාත්තට කරලා දෙන්න බෑ, වෙන ඥාතියට කරලා දෙන්න බෑ. මොකද්ද කරලා දෙන්න බැරි? තමන්ව යහපතේ පිහිටව ගන්න එක. තමන්මයි කිව්ව මේක කරගන්න ඕන. තමන්ගේ සැපේ කැමති නම්, තමන්ගේ දියුණුව කැමති නම්, තමන් මේ ඉන්න තත්ත්වයට ඉහළ තැනකට යන්න කැමති නම් තමයි ඒක වක්කීම ගන්න ඕන. ඒ වගේම භාගතුන් සවදාලා දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනම් මිච්ඡා පණිහිතං චිත්තං පාපියුණං තතෝ කරේ. හරියට හොරෙක් තව හොරෙක්ට දරුණු හිංසාවක් දරුණු දෙයක් කරනවට වැඩිය දරුණු දෙයක් අයහපතේ පිහිටුවගත තමන්ගේම හිත තමන්ට කරනවා. දැන් කයින් අයහපතේ දෙන්න හේතුනේ තමන්ගේ හිත. වචනෙන් අයහපතේ දෙන්න හේතුනේ තමන්ගේම හිත. මනසින් අයහපතේ දෙන්න හේතුනේ තමන්ගේම හිත. හිත මුල් වෙලා තමයි ඒ ක්‍රියාව තමන් සිද්ධ කරේ සිතින් කයින් වචනේ. ඒකේ විපාකය තව කෙනෙක්ට පවරන්න බෑ. තමන් රැස් කරපු විපාකය වෙන කෙනෙක්ට දෙන්න බෑ. තමන්මයි විඳින්න ඕනේ. ඉතින් භාගතුන්සේ වදාලා ඒ නිසා
යම් කිසි යහපත් දෙයක් ගැන තමන් දැනගෙන ගත්තට පස්සේ ඒ යහපත් දේ කරන්න අප්‍රමාදී වෙන්න කිව්වා. ඒ දේ කල් දාන්න නැතුව කරන්න කිව්වා. භාගතුන් වහන්සේ වදාලා අභිත්තරේත කල්යාණී පාපාචිත්තං නිවාරේ. දැන් මේ පවිතු දේවල් තියෙනවා. දැන් දුෂ්චරිත කියන්නේ පවිතු දෙයක්. තමන්ගේ ජීවිතේට පව් රැස් වෙන දෙයක්. සිතින් කයින් වචනෙන් අකුසල් කිරීම තමන්ගේ ජීවිතේ පව් උපද්දවන දෙයක්. දුක උපද්දවන දෙයක්. ඒ දුක් උපද්දවන දේවල් බැහැර කරලා අභිත්තරේත කල්යාණී යහපත් දේ කරන එක ඉක්මනට කරගන්න කිව්වා. පාපාචිත්තං නිවාරේ. පවින් හිත වළක්ව ගන්න එක ඉක්මනට කරගන්න කිව්වා. දන්දංහි කරෝතෝ පුඤ්ඤං. පින කරන එක කල් දාන්න ගියොත්, යහපත් දේ කරන එක කල් දාන්න ගියොත් වෙන්නේ මොකද්ද? පාපස්මින් රමති මනෝ. තමන් හුරු පුරුදු විදිහටම පරණ පවටම හිත ඇදිලා යනවා. බලන්න කොයිතරම් ඇත්තද කියලා. ඉතින් සමහර කාලවලට සමහර උදවිය ඔන්න සිල් ගන්න එනවා. ඉතින් ඒගොල්ලෝගේ ගෙදර පරිසරය හොඳට තත්ත්වයට තියෙනකන් අවුවැසි වලින් පීඩාවක් නැති තාක් සිල් ගන්න එනවා. හැබැයි ඔන්න හදිසියේ පුන්න පොයට සිල් ගන්න ලෑස්ති වෙලා වැස්සක් වැස්සා. අද වැස්ස ගියත් අමාරුයි. පාරෙත් මඩ. ওই විදිහට නොයේක් දේවල් හිතලා ඔන්න ගෙදර නවතිනවා. කල් දාන ඊළඟ පොයට නම් මං යනවාමයි. ඔන්න එහෙම හිතාගෙන ගෙදර ඉන්නවා. ගෙදර ඉදි මොකද වෙන්නේ? පාපස්මින් රමතේ මනෝ. ගෙදර තියෙන පරිසරේ පරණ අකුසල් වලටම හිත ඇදිලා යනවා. ඕන අහල පාල කෙනෙක් ඇවිල්ලා කතාවට අල්ල ගන්න. නැත්තම් දරුවෙක් හරි ඇවිල්ලා කෑගොස්සන් ගන්න. තමන්ගේ හිතේ පිනක් උපද්දව ගන්න තිබව තමන්ගේ හැල පාපස්මින් රමතේ මනෝ. පාවටම හිත කැරගිලා යනවා. ගෙදර ඉඳන් හරි මම සිල් ගන්නවා කියලා හිතුවට හරි අමාරුයි. ඊළඟට වෙන මොන හරි යහපත් දෙයක් කරන්න ගත්තත් ඒක කල් දැම්මට පස්සේ Taman දන්නේ ඒ කාලේ සමහරට Taman කාලය කළමනාකරණය කරන ඒ වෙලාවේදී කරන්න තිබ්බා. හැබැයි කල් දැම්මට පස්සේ වුණ දැන් ඒ දේ කරෙත් නැහැ. දැන් ඒ කාලය තුල කරේ මොකද්ද කියලා බලපුවාම කරලා තියෙන්නේ කිසි වැඩකට නැති තමන්ගේ ජීවිතේ අකුසල උපද්දවන දෙයක්. ඊට වැඩිය හොඳයි දුකසේ හරි අර යහපත් දේ කරන. භාගතුන්සේ වදාළේ නිසා පින් කරන එක තමන්ගේ සිත පවින් වළක්වන එක ඉක්මනට කරගන්න. තමන්ට ඒ සිත උපන්න ගමන් තමන්ට ඒ පින කරගන්න තියෙනවා තමයි වටින්නේ. මොකද හේතුව අපි දන්නේ ඊළඟ මොහොතේ අපේ ජීවිතේ මොන වගේ ප්‍රශ්නයක් අපි කරායිද කියලා. මොකද පින්වත්නි ප්‍රශ්න, කරදර, ලෙඩ දුක්, අනතුරු ඒ දේවල් අපි කරා එන්නේ කියලා නෙවෙයි. අපිට සූදානම් වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දන්නේ ඒක කොයි විදිහේ දෙන්නේ, මොන විදිහට දෙන්නේ. ඒක අපි දන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ඒ වෙලාවට වර්තමානයේ තුල ජීවත් වෙමින් අපේ ජීවිතේ කුසල් උපද්දවන එක. ඒතර අපි හැම වෙලෙම පින් රැස් කරනවා. හැම වෙලෙම කුසල් වඩනවා. ඉතින් මේ 6 වෙනි විශේෂ උපත ගැන භාගතුන් දේශනා කරන ඕන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා හොඳ උසස්සේ සම්මත කුලයක තමයි උපදින්නේ. ඉතින් සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙනවා. සමාජයේ තමන්ගේ වචනේ අහන පිරිසක් ඉන්නවා. තමන්ට අවශ්‍ය දේවල් කරලා දෙන්න පිරිස ඉන්නවා. කතාබස් කරාම ඕන තරම් මිනිස්සු ඕන වැඩකට තනි වෙන්නේ නැහැ. දානයක් දෙන්න ගියත් වෙන මොන හරි වැඩසටහනකට ගියත් පිරිස ඉන්නවා. ඊළඟට මේ කෙනා හොඳට මේ කෙනාට සල්ලි භාගෙ තියෙනවා. ධන දාන්නේ තියෙනවා, රන් රිදී මුතුමැණි ඒවා තියෙනවා. ඒක තමයි වියදම් කරන්න පුළුවන්. හිතේ හැටියට තමයි අවශ්‍ය විදිහට. ඊළඟට භාගතුන්සේ වදාලා ඒ වගේමයි ඔහු ගොඩාක් රූප සම්පත්තියෙන් යුක්තයි. අභිරූපී කෙනෙක්. ඒ ඊටාම ලස්සන කෙනෙක්. දුටුවන් පහදවන කෙනෙක්. එයාගේ ශරීර වර්ණය අනිත් අයගේ ශරීර වර්ණය පාරේලා. ඒ ශරීර වර්ණය ඉක්මවලා බබලනවා. අනිත් අය අතර ඔහු විශේෂ සුන්දරත්වයකින් යුක්තව වාසය කරනවා. ඒ වගේමයි ඔහුට කැමති කෑම බීම ඊට පස්සේ ඇඳුම් පැළඳුම් යාන වාහන ඒ හැම දෙයක්ම තියෙනවා. ගෙදර දොරේ අසවල් දෙයක් නැහැ කියන්නේ නැහැ. ඊට පස්සේ තමන් කැමති දෙයක් තියෙන ඒ දේ තමන්ට ගන්න බෑ කියලා එකක් නැහැ. තමන්ගේම පුණ්‍ය විපාකයකින් ඒ සියල්ල සකස් වෙලා දෙනවා. දැන් අපි අහලා තිනවා අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිහි ජීවිතේ නැහැ කියන වචනේ අහලා නැහැ. ඇයි හිමුනේ?
තමන්ගේම පුණ්‍ය විපාකයේ තමන්ගේ සැපේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා. භාග්‍යවතුන්සේ වදාළනේ රැස්කල පින තමන්ට සැප විපාක ගෙන දෙන හැරට හෙවණල්ලක් තමන්ගේ පසුපසින් ඉනා වගේ හෙවණල්ලාව කියලා තමන්ට බරක් නැහැ. තමන්ව දාලා යන්නෙත් නැහැ. හැම වෙලෙම තමන් එක්ක පුණ්‍ය සංස්කාරය තියෙනවා. ආන් ඒ වගේ තමන්ට ඇවිල්ලා ඒ පින ඉදිරිපත් වෙලා තමන්ගේ සැපය හදලා දෙනවා. ඉතින් ඒ විදිහේ ගොඩාක් සුඛෝපභෝගී ජීවිතය ගත කරන කෙනෙක් විදිහට යම් සත්වෙක් උපදිනවා. එතකොට මේ උපන්න සත්වයා තමන්ගේ තියෙන මේ භවභෝග සම්පත් ගැන මාන්නය ඇති කරගන්න නැතුව, මත් වෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, ඒක දරා ගන්න බැරුව විපතටපත් වෙන්නේ නැතුව මොකද කරන්නේ? මේක පිනක විපාකයක්. මේක මගේම යහපතේ විපාකයක් කියලා කල්පනා කරලා ඒකට මත් නොවි. මෙයා මොකද කරන්නේ? බොහොම දක්ෂ විදිහට. මොකද දක්ෂ විදිහට කියන්නේ මේ වගේ සම්පත් තියෙන උපතක් ලැබුණාට ගොඩාක් දෙනෙක් එක්ක අයහපතක් නොකරයි. හැබැයි ඒකෙම ඇලිලා ඉන්නවා. ඒ භවභෝග සම්පත්තිය අතාරින්නේ නැහැ. ඒව මුල් කරන් පින් දහම් කර කර එයා ගිහි ජීවිතේ සතුට වෙලා ඉන්නවා. හැබැයි මේ බලන්න මේ අවසාන විශේෂ උපත ලැබු කෙනා ඒක නා නිවන උපද්දවන විදිය අර විදිය දැන් අපි හිතන්න පුළුවන් කෙනෙක් දුක්ඛ ජීවිතයක් තියෙන නිසා දුක්ඛ ජීවිතය අත්හැරලා පැවිදි වෙන එක කමක් නෑ. ඉතින් පැවිදිලා හරි ඉන්නවනේ. ඒ සැපේ හරි ඇතිනේ කියලා. ඔය නැති බැරිකමට මහාන වෙන්න ඇත්තේ. ඔහොම කියනවා මිනිස්සු. ඒ විදිහට කියන්නේ ඒ කියන්නේ අර ගිහි ජීවිතේ තියෙන දුකින්ද ගියා කියලා. දැන් බලන්න එතකොට ඒක එහෙනම් එයාට මහලුකු දෙයක් නෙවෙයි. ඉතින් කොහොමද දුක් විඳින කෙනා ගෙදර හිටියත් මොකුත් කරගන්න බැරි හින්දා මහණුනා කියලා කියනවනම් ඒක ඇත්තටම එහෙම නම් උනේ ඒක ලොකු දක්ෂකමක් නෙවෙයි. ඇයි? ගෙදර ඉඳලා එයාට කිසි දෙයක් කරගන්න බැරි හින්දා තමයි මහණ වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේකේ සඳහන් වෙන්නේ කොහොමද? හොඳට අවශ්‍ය සියලු දේ තියෙනවා. ඥාතියින්ගෙන් විපතක් වෙලත් නැහැ. භෝග සම්පත්තියෙන් විපතක් වෙලත් නැහැ. රූප සම්පත්තියෙන් විපතක් වෙලත් නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මේක නම් මොකද කරන්නේ? සියලු දේ අත්හැරලා කුඩා මහත් ඥාති සම්පත්, කුඩා මහත් භෝග සම්පත් සියල්ල අත්හැරලා කෙස්රවුල් බාලා ඊට පස්සේ කසාවක් දරාගෙන ඒ ගිහි ගෙදරින් නික්මනවා. ගිහි ගෙදරින් නික්මලා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. බුද්ධ ශාසනය පැවිදි වෙලා ජීවිතේ තමන්ගේ සිතට උපක්ලේශ බවට පත් වෙලා තියෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච ආදී නීවරණ ධර්මයන්ටපත් කරලා ඊට පස්සේ ප්‍රහාණය කරලා සතර සතිපට්ඨාන හිත හොඳට පිහිටුවාගෙන සප්තබොජ්ජංගයන් දියුණු කරලා කලුත් නොවන සුදුත් නොවන නිර්වාණය උපද්දනවා. අරහතන් මාර්ගය පරිපූර්ණ කරලා. එතකොට බලන්න මේ තමයි උපත් 6. එතකොට මේ ලෝකේ අපි දැන් කලින් කිව්වා වගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී උත්තමයන් වහන්සේලා බ්‍රාහ්මණ මහාසාර කුල වලින් ඇවිල්ලා පැවිදුනේ. ක්ෂත්‍රීය වංශයෙන් ඇවිල්ලා පැවිදුනේ. ඔටුනිමි රජවරු විදිහට ඉඳලා පැවිදුනේ. උන්වහන්සේලා අමාමහ නිවන ඉපැද්දුවා. ඉතින් ඒ විදිහට භාගතුන් සෝදන උපත් 6ක් තියෙනවා. ඔය තමයි උපත් 6. එතන බලන්න මක්කලි පූර්ණ කස්සපගේ උපත් 6කුත් තිබ්බා. ඒ උපත් 6 කරුණු රහිතව ඉදිරිපත් කරපු එකක්. හැබැයි බලන්න කොයිතරම් සුන්දර ධර්මපරයයක් ඒ තුලින් ඉස්මතු වුණාද? මේ ලෝකයේ ඉන්න පුද්ගලයන් ওই කරුණු 6ට ඇතුළත් වෙනවා පින්වත්නි. සමහර කෙනෙක් හොඳට භවභෝග සම්පත් දෙනවා හොඳට පව් කරගෙන නිරය යනවා. තව කෙනෙක් ඉන්නවා හොඳට භවභෝග සම්පත් තියනවා. එයා හොඳට පින් කරලා සුගතිය යනවා. තව කෙනෙක් ඉන්නවා එදා වේල කන්නත දුප්පත් වෙලා ජීවත් වෙන්න කියලා හිතාන හරි පව් කරලා මරණින් මත්තේ ඊට වැඩි දුකටපත් වෙනවා. තව පිරිසක් ඉන්නවා කන්න බොන්න හරිය මං විදිහට නැහැ. හැබැයි පුළුවන් විදිහට දන් දීලා අමාරුවෙන් හරි සීල් රැකලා ඒ කෙනා මරණින් මත්තේ ඉන්න තැනින් ඉහළට යනවා. ওই කොටස් හතරෙන්ම මිදිලා දුප්පත් පොහොසත් ભેදයකින් තොරව බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමන්ගේ හිත ජයගෙන තමන්ගේ හිත ධර්මයේ තුල පිහිටුවාගෙන සංසාර දුකින් මිදුණා ඒ තුන් රහතන් වහන්සේලා. පින්වත්නි ඔය තමයි විශේෂ උපත් 6. මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ අපි උපන්නේ කළු උපතක් ඇතුවද සුදු උපතක් ඇතුවද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ ජීවිතේ අපි කරන්නේ කළු දෙයක් උපද්දවන එකද සුදු දෙයක් උපද්දවන එකද කළුත් නොවන සුදුත් නොවන නිර්වාණය උපද්දවන එකද කියන එක. ඉතින් ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධය හරි ආශ්චර්යයි හරි සුන්දරයි. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධයෙන් තමයි මේ ධර්මය මේ ලෝකයට විවර වුණේ.
මෙවැනි ස්වභාවයක්, මෙවැනි පුද්ගල විවිධත්වයක් මේ ලෝකේ තියෙනවා කියලා අපිට දැනගෙන ගන්න ලැබුණේ. සැබවින්ම අපි ලැබපු උපත නෙවෙයි වැදගත් වෙන්නේ. අපි මේ ලැබපු උපතේ අපි කටයුතු කරන ආකාරය වැදගත් වෙන්නේ කියන කාරණේ ඒ බුද්ධ වචනේ තුලින් ඉස්මතු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධයට নমස්කාර කරමින්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධයට ප්‍රශංසා කරමින්, ඒ බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින් වදාළද අපේ ජීවිතයේ යථා ස්වභාවය මෙහිමයි කියලා. ඒ ස්වභාවය තේරුම් අරගෙන අපි මේ ඉන්න තත්ත්වය ගැන උද්ධාමයටපත් වෙන්නේ නැතුව, කලකිරෙන්නේ නැතුව කරන්න තියෙන්නේ මොකද්ද? මේ ඉන්න තත්ත්වය කුමක්වත් මේක අපි කලින් කරගත්ත දෙයක්. කලින් කරපු දෙයක විපාකෙ විඳව මේ ජීවිතේ වරද්ද ගන්න නැතුව හරි විදිහට ධර්මයේ පිළිහිලා ධර්මයේ සරණ කරගෙන ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ සරණ කරගෙන ජීවිතයේ උදාාර සැපසල්සන පින්දහම් රැස් කරගෙන ඉන්ද්‍රියාදියන් සංවර කරගෙන ජීවිතේ කුසල් දහම් වඩවගෙන නිවන අවබෝධ කිරීම පිණිස තමයි අපි හැමෝම වීරිය ගත යුතු. ඉතින් ඒ නිසා අද දවසේ ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන චලාබීජාති සූත්‍රය. ඉතින් මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ධර්ම දානමය තුලින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන්, ඒ වගේම මේ ධර්මයේ නුවණින් විමසීමෙන් ඔබ අප රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනාටම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ආකාරයට කලුත් නොවන සුදුත් නොවන අමා මහ නිර්වාණ සම්පත්තියම අපේ ජීවිතවල උපදවා ගැනීම පිණිස මේ රැස් කළ සියලු පින් අප සියලු දෙනාටම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපි රැස් කළ සියලු පින් පළමුවෙන් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක්දෙවිඳුන් සතරවරම් දෙව් මහා රජදරුවන් ඇතුළු සදෙව්ලෝ වාසී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්නතුන්ගේ යහපත දියුණුව කැමති ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැප සම්පතින් වඩ වඩාත් සැපයටපත් වෙත්වා. දෙවියන්ට උතුම් ධර්ම අවබෝධය පිණිස අප රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධ කරගන්නට රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් චමනී සමරසිංහ මහත්මිය නමින් මීට වසර 18කට පෙර මිය පරලොව ගිය ශ්‍රීමති සමරසිංහ මෑණියන්ට, මීට වසර 4කට පෙර මිය පරලොව ගිය ටියුඩර් සමරසිංහ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරුවින් පින්නතුන් නමින් උදව්පකාර කළ සියලු දෙනා නමින් ඔබ අප සෑම සියලු දෙනා නමින් මේ ජීවිතේ තනන් සංසාරේ පුරාවටත් මිය පරලොව ගොස් සිටින සියලු ඥාතීන් හිතවතුන් මේ පින් අනුමෝදන් වී ඔවුන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, දුක් පීඩා දුරු වෙත්වා. ඒ සියලු මළගිය ඥාතීන්ටත් හිතවතුන්ටත් සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රධාන වශයෙන් අරමුණු වශයෙන් සඳහන් කරලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් චමරී සමරසිංහ මහත්මියතුලේ පිරිසට මේ ගෞතම බුදු සාසනයේදී මුතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වේවා කියලා ඉතින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් චමනී සමරසිංහ මහත්මිය ඇතුළු මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන සෑම සියලු දෙනාටත් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාටම නිදුකින් සුවසේ ගෞතම බුදු සාසනයේ පින් දහම් කුසල් දහම් රැස් කර ගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සජීවත්ව සිටින චමනී සමරසිංහ මහත්මියගේ දියණිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් දූ දරුවන් සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා උදව් උපකාර කළ අනුමෝදන යම් කෙනෙක්ද සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා, සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. සියලු දෙනා සිදු කරන සියලු යහපත් ධාර්මික කටයුතු සුවසේ කිසිදු කාර්යයක් බාධාවක් නැතුව සිදු කරගෙන යන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසෙත්වා. සියලු දෙනාටම ගෞතම බුදු සාසනයේ උතුම් ධර්ම අවබෝධ කිරීම පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා.
සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී ලංකා වාසී ලෝක වාසී ගෞතම බුදු සාසනයේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලක්විරු ගුවන්විදුලි ඔස්සේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාට මේ පින ඒකාන්තයෙන්ම අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. සියලු යහපත දියුණුව අභිවෘද්ධිය සැලසෙත්වා. සියලු දෙනාට ගෞතම බුදු සාසනය තව තවත් පින් දහම් කුසල් දහම් රැස් කර ගනිමින් මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගෙන පරලොව සුගත සම්පත් සලසාගෙන උතුම් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය